නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනු පදං අප්පමත්තානමි අන්ති යේ පමත්තා යතා මතා. අපේ අතිපූජනීය වන්දනීය සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම අපේ අතිපූජනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය ගරු මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ පින්වත් සෑම සිළු දෙනාම අද මේ පින්බර සන්දායාමේදී ඒ ලෝතුරා මාමෑණියන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ නිසා පින්නතුනි, මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපි ළඟට ලැබුණේ බොහෝම දුර්ලභව, අතිශයින්ම දුර්ලභව මේ උතුම් ශ්‍රී සද්ධර්මය ගලාගෙන අපි ළඟටම ඇවිල්ලා තියෙනවා. මේ උතුම් සද්ධර්මයෙන් සැනසෙන්නට වාසනාව ලැබපු ඔබ අපි හැම දෙනාම සදහසිත උපදවාගෙනම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි. පින්නතුනි, අද දවසේදී අපි බලාපොරොත්තු වන්නේ අප්‍රමාද විහරණයෙන් මේ පින්වත් පිරිස හැම දෙනාටම සද්ධර්මය දේශනා කරන්න. අප්‍රමාද විහරණයෙන් අද බණ කියලා ඉන්පසුව මේ පින්නතුන්ට නොමැරෙන ජීවිතයක් බවට පත් කරගන්නේ කොහොමද? ප්‍රමාද වෙලා මිය යන සංසාරේ අප්‍රමාද විහරණයෙන් කටයුතු කළා අමෘත මහා නිර්වාණයට ළඟා වෙන්නේ කොහොමද කියන බව මේ පින්නතුන්ට දේශනා කරමින් ඉදිරියේදී දේශනා මාලාවක් පැවැත්වෙනවා. හෙට දවසේදී අපි ඒ සඳහා අවශ්‍ය කරන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දෙවෙනි දවසේ මේ පින්නතුන්ට කියලා දෙනවා. තුන්වෙනි දවසේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වඩාත් විස්තර කරමින් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කුමක්ද කියලා මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඊළඟ දවසේදී හතරවෙනි දවසේදී සමුදය සත්‍ය කියන්නේ කුමක්ද කියලා මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම අප විසින් සාක්ෂාත් කළ යුතු නිරෝධ ධාතුව නම් කුමක්ද, ඒ නිරෝධ සත්‍ය කුමක්ද කියලා ඊළඟ දවසේදී පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඒ උතුම් මාර්ග සත්‍ය කුමක්ද කියලා, දුක්ඛ නිරෝධයට මඟ පෙන්වන ඒ උතුම් මාර්ග සත්‍ය කුමක්ද කියලා ඊළඟ දවසේ මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙනවා. මේ දින 7ක ධර්ම දේශනා මාලාවක් නිසා ඊළඟ දවසේදී අපි මාර්ගය පිළිබඳව මේ පින්නතුන්ට කියලා දෙනවා. සතිපට්ඨාන භාවනා වඩමින් ඒ මාර්ගේ ගමන් කරන්නේ කොහොමද කියලා. අවසාන දවසේදී ඒ මාර්ගයේ ගමන් කිරීමේදී ඇති වෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව මේ පින්නතුන්ට අවබෝධයක් ලබා දෙමින් ඒ මාර්ගය අනුගමනය කරන ආකාරයේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී පින්නතුනි, මේ උතුම් ධර්ම දේශනාවට දින 7ක ධර්ම දේශනාවකට ආරාධනා කළ ඒ මහත්මිය
බලාපොරොත්තු වුණෙත් මේ පින්නතුන් හැම දිනාටම සද්ධර්මයෙන් සංග්‍රහ කරන්නට ඕන කියලා. ඒ නිසා යාන්ති අධිකාරීන් නොන මහත්මිය බලාපොරොත්තු වෙච්ච විදියට මේ දින හත පුරාම තමන්ගේ ආදරණීය මවතුමියට සුවපත්භාවය ප්‍රාර්ථනා කරගෙනත් අනිත් හැම දිනාටම ආශිර්වාද පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනා කරගෙනත් මේ උතුම් සද්ධර්ම දේශනා මාලාව පැවැත්වෙනවා. ඉතින් පින්නතුනි ඔබ අපි හැම දිනාටම ලෝතර බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් උත් මතක් කළ අවවාදය තමයි අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. අන්දදානි භික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා. පින්නතුනි මේ අපි සඳහන් කළ ගාථා ධර්මය ධම්මපදයේ දෙවෙනි වග්ගයේ පළවෙනි ගාථාව අප්‍රමාද විහරණය පිළිබඳව. පින්නතුනි මේ ගාථාව තුළින් මුළු මහත් බෞද්ධ ලෝකයේම ප්‍රබෝධ කළ ගාථාවක්. එනිසා මේ ගාථාවන් පදනම් කරගෙන අපි පළමු කොටම අප්‍රමාද විහරණය පිළිබඳව මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හේතුව තමයි පින්නතුනි මේ ගිහි ජීවිත ගත කරන කාමභෝගී ජීවිත ගත කර නැත්නම් බොහොම පහසුවෙන්ම ප්‍රමාදයට වැටිලා යන්නට පුළුවන්. ඒ නිසා එහෙම ප්‍රමාද නොවි මේ ලැබිච්ච අවස්ථාවේ වටිනකම තේරුම් අරගෙන අපි කටයුතු කරන්නේ කොහොමද කියන බව මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මම මේ පින්නතුන්ට කැමති ජීවිතෙම මම ප්‍රමාදයට වැටෙනකොට අප්‍රමාදයේ පිහිටවා ගන්න මම භාවිතා කරන මගේ ජීවිතයේ කතාවක් කියන්න. ඒක මේ මගේ ජීවිතේ යමක් කියන්න බලාපොරොත්තුවක් කියන එකක් නෙවෙයි. මට හිතෙනවා මේ කතාව අපි හැම දෙනාගේම ජීවිතයේ කතාව වෙන්න ඕන කියලා. පුංචි මහාන වෙන්න ඉස්සෙල්ලා අපේ පන්සලේ තිබුණා අවුරුදු උත්සවයක්. මේ අවුරුදු උත්සවයේ එක ක්‍රීඩාවක් තමයි ලිස්සන ගහේ යන එක. මේ ලිස්සන ගහ මුදුනේ පොඩියක් තියෙනවා. මේ ගහට නගින එකත් ලේසි නෑ, ලිස්සනවා. හැබැයි ඒ කොඩිය ගත්තම තමයි තෑගි ලැබෙන්නේ. ඉතින් ගම්මාන දෙකක් බෙදිලා මේ කොඩිය ගන්න කටයුතු කළා. සාමාන්‍යයට අවස්ථාව ආවට පස්සේ ඒ වෙලාවේ එතන බලාගෙන හිටපු එක අයියා කෙනෙක් මට මතක් කළා, මල්ලි උඹ මේක ගන්න ඕන කොහොම හරි මම උදව් කරන්නම් කියලා මට කිව්වා නගින්න කියලා. මං ටිකක් නැග්ගා, පහළට රූරාගෙන වැටුණා. ඒ අයියා යටින් තිය දීලා අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මං තව ටිකක් උඩට නැග්ගට පස්සේ තව මාමලා අයියලා ගොඩාක් එකතු වෙලා ගහේ මුල ඉඳලා උඩට යනකම්ම ශක්තිය දීගෙන ඉන්නවා. ඉතින් ඒ වෙලාවේදී උඩට ගිහිල්ලත් මං ටිකක් ඒ ගහ බදාගෙන හිටියා කොඩිය ගන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. ඉතින් ඉන්නතුනි මේ කතාව නිතරම මතක් කරගන්නවා. ඇත්තටම අපි ආපු ගමනක් මේ වගේ නේද සංසාරේ කියලා. සංසාරේ අපි හැමෝම ආවේ මේ දුක අවසන් කරගන්න පින්නතුනි. අපායේ පැහෙනකොට අනන්ත ಜಾති සංසාරේ දුක් විඳින්මින් එන අතරේදී අපි සතර අපායට වැටිලා දුක් විඳිනකොට අපි අනන්තවත් තමන්ගේ ලෙහි අජ්ජසා හඬා වැළපිලා තියෙනවා. නත්‍යන්තෝ කුතෝ අන්තෝ නාන්තෝ පතිදිස්සති නිරේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති කියලා. කෙලවරක් පේන්නේ මේ දුකේ. කවදානම් මේ දුකේ කෙලවර පෙනීද?
කොහේ කෙලවරක් දකින්නද? දානම් මේ දුකේ කෙලවරක් දකින්නද කියලා අපි අනන්ත ජාති සංසාරේ ඒ වගේ හතර අපායේ දුක් විඳින්මින් පැහැෙනකොට අපි ලෙහියක් ගසා හඬා වැළපුණා. ඒ අතරේ සමහර වෙලාවට අපායටම ආපු ධර්මයේ ටිකක් හරි අහපු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ටිකක් හරි දන්න ඒත් ප්‍රමාද දෝෂයෙන් මේ හතර අපායට වැටිච්ච යාළුවා අපට කියන්නේ නැති මේකට එකම මඟ තමයි බුදු මඟ. මේකට එකම මඟ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යාම. බුදුරජාණන් වහන්සේට පමණමයි මේ සංසාර දුක්ගිනි නිවාලන්නට පුළුවන් කියලා. ඒ පණිවිඩය අපි එතනින් අහගෙන බුද්ධ කියන බුද්ධ කියන වචනය හොයාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කිය අපි අනන්ත ජාති සංසාරේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු ගමනක් පින්නතුනි අපට අමතක වුණාට සමහර වෙලාවට අද ඒ බව අපි නිතර සිහිපත් කරගත යුතුයි. ඒ නිසා එහෙම එන ගමනේදී අපට අත්වැල සපයපු කල්යාණ වැටක් තිබෙනවා පින්නතුනි. ඒ නිසා අපි මෙතෙන්ට එන්නට ලොකු පිරිසක් අපට උදව් වුණා. අර ලිස්සන ගහේ උඩට ගෙනිච්චේ බොහෝ පිරිසක් වගේ. ඒක ස්වාමීන් වහන්සේලාගේ ජීවිත කතාව පමණක් නෙවෙයි. ඔබ අපි හැම දෙනාගේම ජීවිත කතාව. පින්නතුනි ඒ ගහ උඩ ඉන්නකොට අපිට කල්පනා කරන්නට පුළුවන් අනේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය පොත්පත්වල ලියලා කටපාඩම් කරලා ලෙහි දරාගෙන ඒ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිවීමේ සැනසීමේ පණිවිඩය මේ සියලුම සංසාර දුක්ඛයන් නිවාලන ඒ සදහම් අමා ඔසුව දරාගෙන ඒ පූජනීය ගරු මහා සංඝරත්නය එදා ඒ ආපු විදිය ඒ අපට ශක්තියක් වුණ විදිය අපේ මේ ජීවිතයට අත්වැල සපයපු විදිය අපට මතක් වෙන්නට ඕන. ඒ පිරිස තමයි මේ ගහේ පොළොවේ ඉඳලා උඩට යනකම් ඉන්නේ. අපිව අල්ලගෙන අපට ශක්තියක් වෙලා. පින්නතුනි සංසාර දුක්ඛයෙන් අපිව උඩට ගෙනල්ලා යන මාවතක් පෙන්ලා දෙන්න මහ විශාල දුක්ඛන්දක් විඳපු මේ මහ පොළොව තමයි මේ මහ බෝසතාණන්ගේ හදවත. ඒ නිසා මේ මහ බෝසතාණන් වහන්සේ මේ මහ පොළොවක් වගේ දුක්ඛන්දක් දරාගෙන ආරා අසංකේය කල්ප ලක්ෂ ගණනාවක් මුළුල්ලේ පාරමී පූර්ණය කළේ පින්නතුනි. බුද්ධත්වයේ සඳහා පෞද්ගලික බුද්ධත්වයක් බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධත්වයේ ලබාගෙන මේ දුක් විඳින ලෝකයට වෙන පිහිටක් නැති නිසා ඒ පිහිට දෙන්නට. ඒ නිසා තමන්ගේ අතටපත් නිවන් සපත අතහැරලා බුද්ධාන්තර ගණනාවක් අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ සංසාරයට වැටිලා අනන්ත ජාති සංසාරේ දුක් විඳේ ඒ මහ බෝසතාණන් වහන්සේට දුක නැති කර ගන්නට හේතු වාසනා නොතිබ්බ නිසා නෙවෙයි. එදා දීපංකර පාදමූලයේදී ගාථාවක් ශ්‍රවණය කිරීමෙන් ලබන්නට පුළුවන් වන ඒ උතුම් අතටපත් නිවන් සපත අතහැරලා දාලා අනන්ත ජාති සංසාරේ දුක් විඳින මේ අනන්ත සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන්මයි ඒ මහ බෝසතාණන් වහන්සේ පින්නතුනි මේ සංසාරයට වැටුනේ. ඉතින් ඒ නිසා අර ගහ මුදුනේ ඉඳෙද්දි පින්නතුනි පුළුවන් ද අපට ගහ වදාගෙන ඉන්න අපිව ඔසවල තබපු ඒ වගේම මහ පොළොවක් වගේ දුක්ඛන්දක් දරාගෙන මේ භව සාගරයෙන් උඩට ගෙනල්ලා උඩින්ම තියාපු ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත කැපවීමට මහා කරුණාවට පින්නතුනි අපට එරෙහි වෙන්න පුළුවන්ද? ඒ නිසා ඔබ අපි හැම දෙනාගේම ජීවිත කතාව පින්නතුනි මේකයි. පින්නතුනි ඒ නිසා අපි ගහ බදාගත්තා කියලා කියන්නේ හරියට අපි ආත්මාර්ථකාමී ජීවිතයකට පුරුදු වෙලා පංචකාමයෙන් ගෙන හිටියොත් පින්නතුනි අපි ආපු අරමුණ එතනින්ම අවසන් වෙනව නේද? ඒ නිසා ඒ බව හැම දෙනාම හොඳින් සිහි තබා ගත යුතුයි කියන බව මේ වෙලාවේදී පළමුවටම මතක් කරනවා. ඒත් එක්කම පින්නතුනි මේ ආපු ගමනේදී අපි හැම දෙනාම කල්පනා කරන්නට ඕන අපට අත්වැලක් වුණේ කල්යාණ මිත්‍රයන් පිළිබඳව බොහොම මෛත්‍රී සහගතව සිතින් පිළිපදින්නට ඕන, කටයුතු කරන්නට ඕන. පින්නතුනි
ඒ අනන්ත ಜಾති සංසාරේ සාරා අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා පූර්ණේ කරපු මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තුන් ලෝකෙටම වැඩ කරන්නට තුන් ලෝක සනසන්නට ලැබුණේ පුරා 45 වගේ ඊටාම කෙටි කාලයක්. නමුත් මේ සැනසුමේ පණිවිඩය, නිවීමේ පණිවිඩය, සංසාර දුක්ගිනි නිවන පණිවිඩය, මේ හතර අපායේ දැල්වෙන ගිනිදැල් නිවන පණිවිඩය ලෙහි දරාගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන ලෙහි දරාගෙන ඒ අනුව කටයුතු කරමින් පරම්පරාවෙන් පරම්පරාවට ඒ සැනසුමේ පණිවිඩය අරගෙන ආවි පූජනීය ගරු මහා සංඝරත්නය. ඒ නිසා චීවරය කියලා කියන්නේ පින්නතුනි අපි හැම දෙනාගේම ගත දැවෙන ආත්පස ඇවිලෙන අපායේ ගිනිදැල් වලින් වහගෙන අපිව ආරක්ෂා ඇතුව උඩට ගේන එකම ආරක්ෂිත වැට තමයි පින්නතුනි මේ සම්බුද්ධ චීවරය කියලා කියන්නේ. ඒ නිසා උපාලි මහරහතන් වහන්සේ මතක් කළා පන්තේ දිස්වාන කාසාවං චත්තුං සිරස්මින් අංජලින් ඔබට යම් කිසි විදියකින් දකින්නට ලැබුණොතින් චීවරයක් මහපාරේ තියලා තියෙනවා. මහපාරේ වැටි දූවිලි වලින් පිරීලා ඒ වගේම නොයේ කැතකුණු තැවරිලා අපවිත්‍ර වෙලා යම් කිසි චීවරයක් ඔබ දැක්කොතින් විනයදරා තනතුරෙන් අගතැන්පත් උපාලි මහරහතන් වහන්සේ අපට මතක් කරනවා ඒ චීවරය ඊ타ම නමස්කාර පූර්වකව හිසේ නළලේ ඇඳිලි බැඳගෙන නමස්කාර පෙරටුව හිසේ තබාගෙන වන්දනා කරන්න කියලා. සිරස්මින් අංජලින් කତ୍වා වන්දිතබ්බං ඉසි දජං ඒ ඍසි දජය ඒ සම්බුද්ධ දජය ඒ අරහන්ත දජය හිසේ තබාගෙන වන්දනා කළ යුතුයි. එනිසා පින්නතුනි ස්වාමීන් වහන්සේලා පිළිබඳව පූජනීය ගරු මහා සංඝරත්නය පිළිබඳ පින්නතුනි අපි හැම වෙලාවෙම මෛත්‍රී සිතින් බලන්නට ඕන. මොන විදිය අඩුපාඩුවක් තිබුණත් කවදාවත් පින්නතුනි මේ සම්බුද්ධ චීවරය දරාගෙන ඉන්න ඒ උතුම් ඒ ආර්යයන් වහන්සේලාට ඒ උත්තරීතර ගරු මහා සංඝරත්නයට පින්නතුනි කවදාවත් අහිතක් හිතන්නට හොඳ නැහැ. අපි හැම දෙනාගේම ගත දැවෙන ඒ සියලුම අපායේ අවීචි නරක ආදී තියෙන ගිනිදැල් නිවාලන්නේ ඒ සම්බුද්ධ චීවරයෙන්. ඒ චීවරය පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන එන මේ සදහම් පණිවිඩ අරගෙන එන පූජනීය ගරු මහා සංඝරත්නය කෙරෙහි පින්නතුනි අප්‍රමාණ ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕන. එනිසා නැවතත් උපාලි මහරහතන් වහන්සේ මතක් කළා අබ්බාතීතාචයේ බුද්ධා වත්තමානා අනාගතා දජේනානේන සුජ්ජන්ති තස්මායේතේ නමස්සියා ඉක්මගීතේ යං ශ්‍රේෂ්ඨ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා නම් වර්තමාන අනාගත වර්තමානයේ වැඩ වාසනව නම් මතුමනාවන් අනාගත කාලෙහි ලෝකේ පහළ වෙනව නම් දජේනානේන සුජ්ජන්ති මේ සම්බුද්ධ චීවරේ දරාගෙනම තමනුත් සැනසීලා ලෝකයක් සැනසුවේ. ඒ සැනසුමේ පණිවිඩය තමයි මේ පරම්පරාවෙන් පරම්පරාවට චීවර පරම්පරාවෙන් උරුම කරලා අපේ ළඟටම ගෙනල්ලා තියලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි ඒ පූජනීය ගරු මහා සංඝරත්නයට වන්දනා වේවා. යන සිත හැම වෙලාවෙම තියෙන්නට ඕන. පින්නතුනි ඒ නිසා මේ චීවරය නිසා තමයි පින්නතුනි අපට තුනුරුවන්ම ලැබුණේ. මට මතකයි අපි ඉගෙන ගන්න කාලයක ස්වාමීන් වහන්සේ නමක් හිටිය අපිත් එක්ක ඉගෙන ගත්තපු. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් මතක් කරන කාරණාවක් තමයි උන්වහන්සේගේ ආත්තම්මා කියනවලු නිතර මයි පුතේ උඹ කොහේ හිටියත් කමන්නේ සිවුරක් පේන තැනක ඉඳපන් කියලා. උඹට සිවුරක් පේන නැත්නම් උඹ කොස්කොලයක් හරි කහ පාටට තිබුණොත් සිවුර මතක් කරගෙන වැඳපන් කියලා. ඉතින් ඒකේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයට ගොඩක් බලපෑවා කියලා කියනවා. ඒ නිසා පින්නතුනි මේ සම්බුද්ධ චීවරය නිසා අපට තුනුරුවන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ මහා සංඝරත්නය අපට දායාද වුණා.
ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර වැටට අපි নমස්කාර කළ යුතුයි. ඒ නිසා පින්නතුනි අපි අප්‍රමාදීව කටයුතු කරන්න පුරුදු වෙන අතරේදී මේ විදියට අප්‍රමාදීව කටයුතු කරන අතරේදී අපි ඊටාම සත්පුරුෂ ධර්මයක පිහිටලා කටයුතු කරන්නටත් අදිෂ්ඨාන කටයුතුයි. පොඩ්ඩක් පින්නතුනි අපි විමසලා බලමු මේ තරම් දුකක් විඳගෙන එන සංසාරෙක ඇයි අපට එහෙම මේ දුක නිවා ගන්න හිත දෙන්නේ නැත්තේ? එච්චර දුක් විඳලත් ඇයි අපට එහෙම හිත දෙන්නේ නැත්තේ? ඒකට පින්නතුනි හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි කොයිතරම් දුක්වත් පින්නතුනි අපේ ජීවිතේ මුලාවෙන් ගත්ත ඒ දුකට පිළියමක් අපි ළඟ තියෙනවා. ඒ පිළියම තමයි අපි දුක් විඳිනකොට ආදීනව දකිනකොට අපි ඒක දුකයි කියලා දන්නවා. නමුත් ඒ දුකට පිළියම හැටියට අපි ආස්වාදයට පනිනවා. පින්නතුනි ආස්වාදයේ ටිකක් ඉන්නකොට යම්කිසි සහනයක් වන්න තියෙනවා. නමුත් ආපහු ආදීනව එනවා. ඒ ආදීනව එනකොට ඒකට පිළියමක් හැටියට නැවතත් ආස්වාදයටම පනිනවා. ආස්වාදයත් ආදීනව අතරේ දෝලණය වෙන සංසාරගත මේ අසරණ සත්‍යයන්ගේ ජීවිතයට පින්නතුනි පිහිටක් පිළිසරණක් නැහැ. නිස්සරණයක් ලැබුණොත් පමණමයි පින්නතුනි පිහිටක් පිළිසරණක් තියෙන්නේ. හරියට කාන්තාරේ අතරමං වෙච්ච වැලිමුව පොව්ව වගේ ඈතින් මිරිඟුව පේනකොට මිරිඟු දිය හඹාගෙන යනවා. ඒ අසරණ සත්‍යයට පේන්නේ නැහැ යන්න දුකටයි යන්නේ කියලා. ඉතින් මේ පැත්තට ගිහිල්ලා හෙම්බත් වෙලා බොහෝම දුක්ඛිත තත්ත්වයටපත් වුණාට පස්සේ මේකට පිළියමක් සුවයක් හොයනකොට පේනවා මේ පැත්තෙන් නැති වුණාට දැන් අනිත් පැත්තෙන් දුවගෙන ආපු පැත්තෙන් පේනවා මිරිඟුදිය ඒ පැත්තට දුවනවා. පින්නතුනි මේ පැත්තටත් මේ පැත්තටත් දුවලා මේ අසරණ වෙලා මේ වැලි කාන්තාරේ මියදෙන සතුන් වගේ පින්නතුනි අපේ සංසාර කාන්තාරේ මේ ගෙවන ජීවිත නිස්සරණයක් නොලැබුණොත් අපි හැම දෙනාගේම ජීවිතවල ඉරණම පින්නතුනි මේකයි. ඒ නිසා පින්නතුනි ආස්වාදේ ඕනවට වඩා ඇලී ගලී කටයුතු කරන්නට හොඳ නැහැ. ආදීනව දකින්නට ඕන. බුදුරජාණන් වහන්සේ මතක් කළා අපස්සාදාකාම මේ කාමේ ආස්වාදේ බොහෝම අල්පයි, බොහෝම ටිකයි. බහුදුක්ඛෝ බහුපායාසෝ බහුආදීනවෝ බොහෝම දුක් සහිතයි, බොහෝම උපායාස සහිතයි, බොහෝ ආදීනව සහිතයි. ඒ නිසා හරියට කුෂ්ඨ රෝගයක් හැදිච්ච කෙනෙක් ඒ කුෂ්ඨය කහලා යම් කිසි සුවයක් ලබනවා වගේ කහන වෙලාවට යම් සුවයක් තියෙනවා. නමුත් ඒ සුවයට කැමති කෙනා අනිවාර්යයෙන්ම කුෂ්ඨයට කැමති වෙච්ච කෙනෙක්. මේ සුවය ලැබෙන්නේ පින්නතුනි කුෂ්ඨයක් හදාගත්තේ නැත්නම්. ඒ නිසා දන්නේම නැතුව කුෂ්ඨය උරුම වෙලා මේ සැපතට කැමති වෙනකොට ඒ බව අපි සිහි තබා ගත යුතුයි. ඒ නිසා පින්නතුනි අපි හොඳට කල්පනා කරන්නට ඕන ආදීනව පාර්ශවය. ඒ වගේම ඔයත්තන්ට මේ ආස්වාදයේ තියෙන නිස්සාරත්වය ස්වල්ප බව, අල්ප බව, ටික බව ඔයත්තන්ට තේරෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා තේරුම් ගන්න බලමු ආදීනවේ කියන එකේ මහත් බව. ඒකට මේ පින්නතුන්ට මම උදාහරණයක් කියන්නම්. මේ පින්නතුන් හැමදෙනාම දන්නවා, හැමදෙනාම අනුභව කරලා තියෙනවා කෙසෙල් ගෙඩි. පින්නතුනි මේ කෙසෙල් ගෙඩි අනුභවනේ නිකන් නෙවෙයි. ඒකෙන් රසක් එන හන්දා. පින්නතුනි ඒ කෙසෙල් ගෙඩි අනුභව කරනකොට යම් සුවයක් ලැබෙනවා. හොඳයි. දැන් මේ සුවයට කැමති අප විසින් මේ සුවේ ලබා ගන්න යන ගමනේ තියෙන දුර අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේ සැපත ලබා ගන්න කොයිතරම් දුරක් අපි ගෙවාගෙන ඉන්න ඕනද කියලා පින්නතින් මොහොතක් කල්පනා කරන්න. මේ කෙසෙල් ගෙඩියක් අනුභව කරලා ලබන සුවය ලබන්න නම් අපි ඉස්සෙල්ලාම කෙසෙල් පැලයක් අරගෙන රෝපණය කරන්නට ඕන. අලයක් හරි පැලයක් හරි අරගෙන රෝපණය කරන්නට ඕන. දැන් මේ රෝපණය කරන වෙලාවේදී සැප තියනවද? කෙසෙල් ගෙඩි වලින් එන සැප තියනවද? ඒත් සැප ආවේ නැහැ. ඔන්න දැන් මේ කෙසෙල් පැලය ටිකක් ලොකු වෙනවා. දැන් සැප එනවද? කෙසෙල් ගෙඩි වලින් එන සැප එනවද? තාමත් නැහැ. මේ තාම සැප හොයාගන්න මහන්සි වෙනවා.
තාම සැප ආවේ නැහැ. දැන් මේ කෙසෙල් ගහට පෝර දාන්නට ඕන, වතුර දාන්නට ඕන, ඒකට අවශ්‍ය පස් සපයන්නට ඕන. එහෙම සපයනකොට සැපේනවද? නැහැ. තාමත් මේ සැපය ගන්න මහන්සි වෙනවා. සැපය හොයාගන්න ඒකට මේ කාලය, ධනය, ශ්‍රමය වියදම් කරනවා තාම. තාම සැපය ආවේ නැහැ. දැන් මේ කෙසෙල් ගස ටිකක් ලොකු වෙනකොට මේකේ කඳ මහත් වෙනකොට ඔන්න මේ කඳට අපි ආරක්ෂාව යොදන කැනක් වැටිගෙන එනකොට කඳට මුක්කුවක් ගහනවා. පින්නතුනි අපිට මේ ගහට මුක්කුව ගහන වෙලාවටවත් තේරෙන්නේ ගහට ආදරයට නෙමෙයි මේ ගහන්නේ. කෙසෙල් ගෙඩි රසට ආදරයට කැනට ආදරයට කියලාවත් තේරෙන්නේ නැහැ. අපි මේ ගහට මුක්කුව ගහනවා. එතනින් සැපේනවද? එතනින් සැපාවෙත් නැහැ තාම. ඉතින් මේ ගහ සොර සතුරන් බේර ගන්න වැට කඩලුයින් දන්නත් වෙනවා. ඒ වෙලාවට සැප තියෙනවද? තාමත් සැපාවේ නැහැ. ඒ වගේම මේක කැන ටිකක් හැදීගෙන එනකොට මේ කැනට පිළිවැස්සක් දාන්න වවුල්ලන්ගෙන් බේර ගන්න, නොයේ සතුන්ගෙන් බේර ගන්න, ඒ වගේම වෙනත් උවදුරු වලින් බේර ගන්න පිළිවැස්සක් කියලා එකක් දානවා කෙහෙල් කැන වෙන්න. ඒ වෙලාවේ සැපේනවද එකකින්? තාමත් සැපාවේ නැහැ. මේ කෙසෙල් කැන ඊට පස්සේ කපා ගන්නවා. කපා ගත්තා කියලා සැපාවද? නැහැ. තාමත් සැපාවේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කෙසෙල් කැන අරගෙන ගිහිල්ලා මේකේ ඒ ඇවරි වෙන් කළා මේක ඉදව ගන්නට ඕන. ඊට පස්සේ වලක් කපනවා. ඒ වලක් කපන්නේ මේක දුම් ගහලා ඉදව ගන්න. වලක් කපන වෙලාවේ සැපාවද? නැහැ. තාම සැපාවේ නැහැ. තාම සැප හොයාගෙන යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ වල කපලා ඉවර වෙලා ඔය ගම්වල නම් ඒ වල ටිකක් ගිනි තියනවා. ගිනි තියලා ඉවර වෙලා මොනවා හරි කොළ වර්ගයක් ඔය කැප්පටිය කොළ වගේ කොළ ටිකක් දාලා ඒක තැම්පත් කරනවා ඒක සෙල් ඇවරි ටික. එතකොට සැපෙනවද? නැහැ. තාම සැපාවේ නැහැ. ඒක උඩින් ඊට පස්සේ වහනවා. වහලා දුම් පිඹින්න තැනක් හදා ගන්නවා. ඊට පස්සේ දුම් පිඹිනවා. දැන් වහලා දුම් පිඹිනකොට සැපෙනවද? තාම සැපාවේ නැහැ. තාම සැප හොයාගෙන යන්නේ. ඊට පස්සේ මේක දවසක් දෙකක් බලාගෙන ඉන්නට ඕන කෙසෙල් ගෙඩි ටික ඉදෙනකන්. දැන් ඔන්න ඉදුණා කියලා මෙහෙම බලාගෙන හිටියා කියලා සැපෙනවද? තාමත් සැප ආවේ නැහැ. ඔන්න දැන් කෙසෙල් ගෙඩි ටික දැන් ඉදිලා. ඉදුණා කියලා සැප ආවද? ඉදුණා කියලා සැප ආවෙත් නැහැ. මේ කෙසෙල් ගෙඩි ටික ඊට පස්සේ ගෙනහිල්ලා මේසෙන් තියනවා. දැන් මේසෙන් තිව්වා කියලා සැපක් ආවද? මේසෙන් තිව්වා කියලා සැප ආවෙත් නැහැ. මේ කෙසෙල් ගෙඩියක් ඊට පස්සේ අතට ගන්නවා. අතට ගත්තා කියලා කෙසෙල් ගෙඩියෙන් එන සැප ආවද? ඒ ආවෙත් නැහැ තාම. ඊට පස්සේ මේ කෙසෙල් ගෙඩිය ලෙල්ල ගලවලා කටට දා ගන්නවා. කටේ තියාගත්තා කියලා සැප ආවද? තාමත් සැප ආවේ නැහැ. මේක ටිකක් හපන්නට ඕන වමනි ගොඩක් එනකන් හපනකොට ඔන්න යම් කිසි වේදනාවක් දැනෙනවා. රසය කියන එකක් දැනෙනවා. මේ රසය පින්නතුනි කොයිතරම් වෙලාවක් තියෙනවද? ඉතින් අපි හිතමුකෝ රසයක් දැනුණා කියලා. ඉතින් මේ රසය පින්නතුනි අපිට මේ රස දෙන්න කෙසෙල් ගෙඩි අපි මේ ශරීරයට ලබා ගන්නවම නෙවෙයි. රසය අපිට තවරලා මේ කෙසෙල් ගෙඩි වල කොයිතරම් ප්‍රමාණයක් අවසන් වෙනවද රසයට ගෙවිලා? බොහෝම අල්පයි, බොහොම සල්පයි. ඒක කියන්න බැරි ප්‍රමාණයක්. ඉතින් මේක පාවිච්චි වෙන්නේ මොකටද? නැවතත් මේ යන්ත්‍රය හදන්න. මේ යන්ත්‍රය හදන්නේ මොකටද? අර වැඩ ටික කරන්න. ඉතින් පින්නතුනි බලන්න මේ යාගෙන ආපු ගමනේදී ආදීනව පාර්ශවය ටිකක් කල්පනා කළොත් අපට අප්‍රමාද වෙන්න පුළුවන්නේ. තාම මේ ආදීනවේ යන්තම් පෙන්නුවා විතරයි. ඉතින් මේ ආදීනව තවත් ඉස්සරහට කල්පනා කරන්නට පුළුවන්. ආදීනවම තමයි පින්නතුනි බහුල. ඊට පස්සේ මේකේ සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් ඇත්තෙම ඉතින් මේකේ සැපේකුත් තියෙනව නේද කියලා. ඒ සැපේ පිළිබඳව අපි දැන් ටිකක් කල්පනා කරලා බලමු. ඔන්න දිවට තියෙනකොට ඒ දිවේ වදිනකොට එහෙම නැත්නම් ඒ ජීවහා ධාතුවේ දිව කියන ඒ ආයතනය
මේක ගැටෙනකොට මොකද වෙන්නේ? දැන් ප්‍රසාදවත් වෙලා තියෙන්නේ. ප්‍රසාදේ හැපෙනකොට කෙලින්ම භවංග හිතට දැනෙනවා. ඒ භවංග හිතට දැනෙන එකට තමයි කියන්නේ භවංග චලන කියලා. භවංග චලන වුණා කියලා දැන් රස දැනුණාද? නෑ, භවංග චලන හිතකින් රසක් ආවේ නෑනේ. මේ භවංගයේ චලනය වෙනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? භවංගය බිඳෙනවා. භවංග හිත බිඳෙනවා. භවංග බිඳුණා කියලා භවංග උපච්ඡේද වුණා කියලා භවංග උපච්ඡේදක හිතකින් රස ආවද? රස ආවේ නැහැ. දැන් මේ තාමත් රස හොයාගෙන යනවා ඇතුලේ ඉඳලා. දැන් භවංග උපච්ඡේදක වුණා කියලා තාම රස ආවේ නැහැ. ඊට පස්සේ භවංග උපච්ඡේදක හිත බිඳී අවසන් වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි මේක ආවර්ජනය කරනවා. පංචද්වාරා වර්ජන හිතකින් ආවර්ජනය කරනවා. තාමත් දන්නේ මොනද වැදුනද කියලා. ඒකයි පංචද්වාරයම ආවර්ජනය කරන්නේ. ඔන්න ආවර්ජනය කරලා බලනකොට ඔන්න යොමු වෙනවා ජීවහා ద్వාරයට. මේ ජීවහා ద్వාරයට යොමු වෙලා බලනකොට ඔන්න ඒ බලන හන්දම ජීවහා විඥාන හිත හට ගන්නවා. දැන් මේ ජීවහා විඥාණය අරමුණ ගත්තට ඒ කියන්නේ රස කියන එක දැනගත්තට රස කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. රස කියන එක විතරමයි තාම උපද්දවලා තියෙන්නේ. නමුත් පින්නතුනි ඊට පස්සේ ඒ ජීවහා විඥාණය ඉපිද නිරුද්ධ වුණාට පස්සේ ඒත් අපි දන්නේ නැහැ මේ රස මොකක්ද කියලා. තාම ජීවහා විඥාණය කියලා කියන්නේ පින්නතුනි විපාක විඥානයක්. විපාකයට තාම දැනගන්නට බෑ. අඩුම වශයෙන් ඒකෙන් පස්සේ පහළ වෙන මනෝවිඥාන මට්ටමකදීවත් තාම දැනගන්න බෑ. මොකද ඊට පස්සේ මනෝ ධාතු සම්පටිච්ඡන හිතක්. ඒකම ඒ විදිහටම පිළිගන්නව සම්පටිච්ඡන හිත. ඒත් තාම ඒ රසය දැනගත්තද? තාම රසය දැනගත්තේ නැහැ. තාම තියෙන්නේ මේ මනෝ ධාතු හිතක්. ඊට පස්සේ සම්තීරණ හිතක් කියලා මනෝ විඥාන ධාතු හිතක් පහළ වෙනවා. ඒ හිත නිරුද්ධ වෙලා ගියාට පස්සේ දැන් මනෝ විඥාන ධාතු හිතක් තියෙන්නේ. සම්තීරණ හිතක් පහළ වෙනවා. ඒකද විපාක තාම විපාක මනෝ විඥාන හිත. ඒකද පින්නතුනි අපි දන්නේ නැති මට්ටමක තියෙන්නේ. මේ දන්නේ නැති මට්ටම නිසා තමයි මේක දැනගන්න ඕන කියලා වොත්තපණය කරන්නේ ව්‍යවස්ථාපනය කරන්නේ. වොත්තපන හිතක් අපි ඇති වෙනවා. වොත්තපන හිතට ආවද තාම රස? තාම ආවේ නැහැ. වොත්තපන කරලා බලනවා. ඔන්න ඊට පස්සේ ජවන් හිතක් ඇති වෙනවා. ඒ හිත් වලින් ඔන්න බලනවා රසක් දැනගත්තා කියලා. දැන් කොයිතරම් දුරට ඇවිල්ලාද තියෙන පින්නතුනේ. එක හිතක් තිබුණාද? හිතෙන් හිත නිරුද්ධ වෙවි ඇවිල්ලා. කොහොම ඒ හිත් වලින් ඒ වේදනා සංඥා අරමුණු කරගෙනම හිත් පහළ වෙලා කොහොම ඇවිල්ලා භවංගයට යමු වුණාට පස්සේ ඔන්න කර්ම හිතකින් ඔන්න දැනගන්නවා රසක් කියලා. ඒත් තාම කෙසෙල් ගෙඩි වලින් ආපු රස නම් කියන එකක් නම් තාම හම්බුන්නේ නැහැ. කොහොම භවංග ගත වෙලා භවංග හිත ඔය විදියට ගිහිල්ලා ඒකම මෙන්න මේ රසයයි කියලා හිතාගෙන තදාලම්බනවා. ඊට පස්සේ භවංග ගත වෙනවා. ඉතින් ඒ භවංග ගත වෙනකොටම මොකද වෙන්නේ? අඩුම ගානේ පින්නතුණි ඊට පස්සේවත් අපට කෙලින්මම අපට දැනෙන්නේ මේ කෙසෙල් ගෙඩි වලින් ආපු රසක් කියලා. භවංග ගත වුණාට පස්සේ මොකද වෙන්නේ? ආපහු මේ විඥාණය බැස ගන්නවා අරමුණට. ඒ කියන්නේ ආයතන හැදෙනවා, සලආයතන වෙනවා. සලආයතනට පස්සේ ආයතන සක්‍රියයි. දැන් ඔන්න ස්පර්ශ වෙනවා. මෙහිම අර හිතපු බව හන්දම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. මේ ආපහු විපාක ය ඇති වෙනවා. මේ කර්මයට විපාකය. ඒ විපාකේ ආපහු ගැටිලා එනකොට ඔන්න ආපහු හිතකින් බලනවා. ආපහු ඉපදිලා එන්නේ මෙහෙම එනකොට ඊළඟ හිතකින් තමයි පින්නතුනි ඔන්න රූපය අරමුණු කරගන්නේ. කවදාවත් පින්නතුනි චක්කු ජීවහා විඥාන හිත ඉපිද නිරුද්ධ වෙච්ච ගමන් චක්කු විඥාන හිත ඉපදුන්නේ නැහැ. එහෙම ඉපදෙන්නේ නැහැ කවදාවත්.
ඇත්ත විභංග ප්‍රකරණේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ පංච විඥානයේ පිළිබඳ විස්තර කියවලා බලන්න කොහොමද මේ පංච විඥානයේ ක්‍රියාකාරීත්වය පෙන්වලා දීලා තියෙන්නේ කියලා. පින්නතුනි ඒ නිසා අපි මේ එකට ගැට ගහලා කෙසෙල් ගෙඩි රසක් කියලා විඳින එක ගොඩාක් දුර ගිහිල්ලා සංකල්පයකින් විඳින එකක් කියන හොඳට මතක තබා ගන්නට ඕන. ඒ රසද විඳි අපි මේ වගේ සංකල්පයකින්. ඒ නිසා කවදාවත්ම පින්නතුනි චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, જીවහා විඥානේ, කාය විඥානේ කියන විඥාන පහ කවදාවත් එකට උපදින්නෙත් නැහැ. එකක් ඉපදිච්ච ගමන් ඒක නිරුද්ධ වෙලා ආපහු ඉපදෙන්නෙත් නැහැ. සමානන්තරව ඉපදෙන්නෙත් නැහැ. හැම වෙලාවෙම පින්නතුනි ඒ හිත ඉපදුනාට පස්සේ මනෝවිඥාන හිත ඉපදිලාමයි ආපහු නැවතත් විපාක සිත් පහළ වෙලා විපාකය ලැබිලා ඒ විපාකයේ ගැටෙනකොට තමයි නැවතත් ආපහු අපි ඒ විපාකයේ ඇත්ත දන්නේ නැති හන්දා නැවතත් අවිද්‍යාව භව තණ්හාව ක්‍රියාත්මක වෙලායි පින්නතුනි අපි ආපහු නැවතත් එළියට ගිහිල්ලා මේ ద్వාර හිත උපදවා ගන්නෙ. ඒ නිසා ඒ බවත් හොඳට මතක තබා ගන්නට ඕන. ඒ නිසායි මේ ආස්වාදය කියන එකේ කිසිම ගත යුතු දෙයක් නැහැ. ඒකත් බොහෝම අල්පයි ස්වල්පයි ටිකයි කියලා බුදුරජාණන් වහන්සේ පනවා වදාළේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දෙකේම ගත යුත්තක් හරයක් නැති බව යම් කිසි කෙනෙක් නුවණින් දැක්කොත් තමයි අන්න එදාට හොයන නිස්සරණයක් බොහෝ ආදීනව විඳගෙන බොහෝම දුක් ගැහැට විඳගෙන මේ රසය හොයාගෙන මේ සැපත හොයාගෙන ඒ ආපු ගමනේ විශාල දුක් ගොඩක් ගිනි ගොඩක් මහන්සියක් වෙහෙසක් උනා මිසක් සැප හොයන්නම කාලය ගත වුණා මිසක් සැප විඳින්න කාලයක් තිබෙන්නේ නැහැ කියලා අවබෝධයක් ඇති වුණා නම් ඒ වගේම සැප විඳින වෙලාවේදීද ඒ සැපත බොහෝම අල්ප වූ සල්ප වූ බොහෝම දුර ගිහිල්ලා සංකල්ප මට්ටමකින් විඳින මවාගෙන විඳින හදාගෙන විඳින මට්ටමක් කියලා කාට හරි ලැබුණොතින් දැනගන්නට ලැබුණොතින් ඔන්න එයාට ආස්වාදය පැත්තට යන්නට බෑ. එහෙනම් ආදීනවේ පිහිටක් නැති වෙනකොට ආස්වාදයේ පිහිටකුත් නැති වෙනකොට මෙන්න මේ දෙකෙන්ම තොර තැනක් තියෙනවද කියලා කොට තමයි පින්නතුනි ලෝතුරා ශාසනයක් හොයන්නට පෙළඹෙන්නේ. පින්නතුනි මේ දෙකෙන්ම ගැලවීමේ එකම මගයි තියෙන්නේ ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය. අවිද්‍යාව නැමැති ඝනන්ධකාරයෙන් වැහි ගිය ලෝකයට පින්නතුනි ප්‍රඥාවේ ආලෝකය දල්වන්නට පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකටම පමණයි. ඒ සර්වඥයන් වහන්සේගේ සර්වඥතා ඥානය පින්නතුනි අපි පිළිගන්නට ඕන. ඒ නිසා අපිට මේ ජීවිතේ දුක වුණත් දුක නිවා ගන්නට ඕනකමක් තිබුණත් අපි කාටවත් පින්නතුනි තනියෙන් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම තමන්ගේ උමනාවෙන් තනියෙන් කරගන්නට පුළුවන් නම් පින්නතුනි අපි මීට කලින් මේ කාරණාව ඉටු කරගෙන ඒ නිසා හැම දිනාම නුවණින් කල්පනා කරන්නට ඕන අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු ගමනක් මේ සංසාරේ බොහෝම දුර ගයාගෙන ආවා. මොකද මේකට පිළිසරණ විසඳුම අපට හොයාගන්නට බැරි නිසා මේ අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුනි බොහෝම ඝන අන්ධකාරයක්. බොහෝම ශක්තිමත් වූ කෝෂයක්. ශක්තිමත් පුරුෂයෙකුට පමණයි ශක්තිමත් උත්තමයෙකුට පමණයි පාරමිතා බල පිරීගිය අසංකේය කල්පලක්ෂ ගණනාවක් මුළුල්ලේ පූර්ණය කරන ලද පාරමී කුසලයකින් මේ අවිද්‍යාව නැමැති ඝන කෝෂය බිඳගෙන එළියට යන්නට පුළුවන්කම ලැබෙන්නේ පළමු වතාවට පින්නතුනි ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට මතක් කළේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝට අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා කියන්න හේතුව බුදුරජාණන් වහන්සේම මතක් කරනවා. මහණෙනි හරියට කිලියක් බිත්තර කිහිපයක් හෝ දාලා ඒ බිත්තර වලින් යම්කිසි කුකුළු පැටියෙක් හරි කිකිලි පැටියක් හරි මේ බිත්තරේ කෝෂේ හොටෙන් හෝ ඇනගෙන එහෙම නැත්නම් අත් දෙකින් හෝ ගහලා මේ කෝෂයේ බිඳගෙන
මේ කටුව බිඳගෙන එළියට එනවනම් ඉස්සෙල්ලාම එන ඒ කුකුල් පැටියට කියනවා ඒ කණ්ඩායමේ ඉන්න ජේෂ්ඨයා ශ්‍රේෂ්ඨයා කියලා. ඒ වගේම මහණෙනි මේ අවිද්‍යාව නැමැති ඝන අන්ධකාරයෙන් වැසී ගිය ලෝකේ අවිද්‍යාව නැමැති බොහෝම දරුණු ඝන ඒ කටුව පලාගෙන එළියට ආපු නිසා බුදුරජාණන් වහන්සේට ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා කියනවා. ඒ නිසා පින්නතුනි අවිද්‍යා ඝන අන්ධකාරයේ වැහිලා ඉන්න ඒ බිත්තර කටුවක් ඇතුළේම ඉපදිලා ඒ කටුව ඇතුළේම ජීවත් වෙලා ඒ කටුව ඇතුළේම මිය යන කෙනෙකුට පින්නතුනි තනියෙන් මේකෙන් මිදීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මහ බෝසතාණන් වහන්සේලා මේ සංසාරයට බැස්සේ දුක්ගිනි දරාගෙන අපි දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් මහ කරුණාවෙන් සංසාරයට බැහැලා සංසාර දුක නිවාලන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය හොයාගන්නේ මේ අවිද්‍යා ඝන අන්ධකාරයෙන් වැසී ගිය ලෝකයට ප්‍රඥාවේ ආලෝකය දල්වන්න එන්නේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවිද්‍යාව නැමැති ඝන කෝෂය විධාරණය කරගෙන ප්‍රඥාවේ ආලෝකයට එළියට එන්නේ ලෝකයේ උපදින්නේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේලාගේ මඟ පෙන්වීමකින්මයි පින්නතුනි අපි හැම දිනාගේම අවිද්‍යා ඝන අන්ධකාරය දුරු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ අවිද්‍යා කෝෂය විධාරණය කරගෙන අපට ඒ එළිය දකින්න පුළුවන්කම ලැබෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය අනුගමනය කිරීමක් තුලින්මයි. ඒ බව අපි හැම දිනාම සිහි තබා ගත යුතුයි. පින්නතුනි මේ නිවන් දැකීමේ ගමන හිතුවක්කාර විදියට අපට ඕන විදියට යන්නට බෑ. ඒ බව නිරන්තරයෙන්ම සිහියේ තබා ගන්නට ඕන. මොකද සමහර වෙලාවට මේ තරම් දුර ඇවිල්ලත් අපට වරද්දන්න පුළුවන් කෙනෙක් තමන්ම වරද්ද ගන්නත් පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් තමන් වරද්ද ගන්නෙත් නැතුව අනිත් ඇත්තන්ට වරද්දන්නෙත් නැතුව අපි යා යුතුයි. මේ දිනුම් කනුව දක්වාම අපි යා යුතුයි. ඒ නිසා පින්නතුනි ඒක හොඳට සිහිය තබාගෙන අපි කටයුතු කරන්නට ඕන. ඒ නිසා පින්නතුනි අපි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නැමැති ඒ අත්වැල අල්ලගෙනම යමු. ඒ අත්වැල අල්ලගෙන ගියාම පමණමයි යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අත්වැල තමයි පින්නතුනි මේ ත්‍රිපිටකයෙන් තියෙන්නේ. ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය සැනසුමේ පණිවිඩය ගබඩා වෙලා තියෙන තැන තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා කියන මේ තුන් පිටකයේ පින්නතුනි හරියට බොහොම ලස්සන දිලිසෙන මුතු පොටක් වගේ. පින්නතුනි මෙන්න මේ ලස්සන දිලිසෙන මුතු පොට අපේ කරේ දාගත්තට පස්සේ තමයි අමාදොර විවෘත කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක දාගන්න නැති පළඳ ගන්න නැති අනිත් වෙලාවේදී අපි මොකද්ද කරේ දාගෙන හිටියේ? පින්නතුනි වදකමල් තමයි අපි කරේ දාගෙන හිටියේ. වදේට තමයි අපි හිතෙමිනේ. ඒ නිසා මේ උතුම් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ පින්නතුනි මේ පරයාප්ති ශාසනය කියලා කියන්නේ අන්න ඒ නිවන් දොර ඇරින ඒ අමාදොර විවෘත කරන ඒ මාලය තමයි පින්නතුනි ත්‍රිපිටකය කියලා කියන්නේ. මේ මාලයේ පින්නතුනි විනය පිටකය කියලා කියන්නේ හරියට මේ ලස්සන මුතු මාලය ලිහෙන්න නොදී ගිලිහෙන්න නොදී ගැට ගහලා තියෙන ගැටය වගේ. මේකේ තියෙන නූල තමයි හරියට මේ සූත්‍ර කියලා කියන්නේ. ඒ නූලට අලංකාරය ගෙනලා දීලා තියෙන්නේ අභිධර්ම පිටකයෙන්. ඒ නිසා පින්නතුනි සූත්‍රවල අමුණලා තියෙන්නේ මේ අභිධර්මයෙන් අභිධර්මයේ කියලා කියන්නේ පින්නතුනි චතුරාර්ය සත්‍ය. නමුත් මේ සූත්‍රයේ තියෙන චතුරාර්ය සත්‍ය තමයි අමුණලා තියෙන්නේ. ඒ නිසා ඒකේ වෙන් කරන්න බෑ කවදාවත්. වෙන් කරුවොත් අපිට ලැබෙන්නේ එක්ක නූල ලැබෙන්නේ. එහෙම නැත්නම් තනියෙන් එක මුතු පබළු පමණයි හම්බෙන්නේ. ලස්සන මුතු මාලයක් අපිට හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මේ සූත්‍ර පිටකේ ඇතුළත් වෙලා තියෙන ගැඹුරු චතුරාර්ය සත්‍ය මතු කර කර පදෙන් පදේ පෙන්වන්නේ මේ උතුම් අභිධර්ම පිටකයේ තේරුම් ගත්තම තමයි මේ සූත්‍ර පිටකයේ තියෙන ලස්සන චතුරාර්ය සත්‍ය මුතු අපට හම්බ වෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ තුන් පිටකේම ගරු කරගෙන අපි යන්නට ඕන මේ ගමන. ඒ නිසා කවදාවත් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අත්වැල නැතුව කවදාවත් ගොඩ වෙන්න බෑ මේ සංසාර දුක්ඛයෙන්. ඒ බව අපි හොඳට මතක තබා ගන්නට ඕන. ඒ නිසා සමහර වෙලාවට මේ තරම් දුර ගෙවාගෙන ඇවිල්ලත්
අපිට සමහර වෙලාවට මග අපිම වරද්ද ගන්නත් ඉඩ තියෙනවා. නමුත් පින්නතුනි වැරදියට හරි හිතුවට කමක් නැහැ. නමුත් හරි එකත් එක්ක ගලප හිතන්නට ඕන. එතකොට තමයි අපට දියුණුවක් කියලා තියෙන්නේ. කුමක් එක්කද ගලපන්න ජනන් වහන්සේ අපට මතක් කරනවා. ගලපන්නට ඕන පින්නතුනි සූත්‍රයත් එක්ක ගලපලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මොකද්ද මේ සූත්‍රය කියලා කිව්වේ? චතුරාර්ය සත්‍ය සූත්‍රයත් එක්ක ගලපලා බලන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ පරයායට ගලපලා බලන්න ගැලපෙනවද කියලා. එතකොට පින්නතුනි අපට නිවැරදි දේ හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විනයට ගලපලා බලන්න කියලා කිව්වා. විනය කියලා කිව්වේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන විනයට ගලපලා බලන්න කියලා කිව්වා. එතකොට තමයි පින්නතුනි අපි වැරදියට හිතපු එකක් වුණත් හිතන එක හොඳයි, නමුත් ගලපලා බලන්නට ඕන ඒක මේකට ගැලපෙනවද කියලා. රාග විනයට, දෝෂ විනයට, මෝහ විනයට ගැලපෙන්නේ නැත්නම් පින්නතුනි ඒක අතහරින්නට ඕන. අපේ වැරද හදාගෙන අපේ දෘෂ්ටිය ඍජු කරගන්නට ඕන. ඒ වගේම ධර්මතාවට ගලපලා බලන්නට කියලා කිව්වා. ඒ ධර්මතාව කියලා කිව්වේ පින්නතුනි මේ පටිච්ච සමුප්පාදේ නැමැති ධර්මතාවට ගලපලා බලන්න. ඒ නිසා ඔබ පෞද්ගලික හිතන චින්තනයත් පින්නතුනි හැම වෙලාවෙම විනයේ තබා බලන්න, සූත්‍රේ බහා බලන්න, ධර්මතාවට ගලපලා බලන්න. ඒ කියන්නේ රාග විනයට ගැලපෙනවද, දෝෂ විනයට ගැලපෙනවද, මෝහ විනයට ගැලපෙනවද කියලා බලන්න. දුක්ඛ ආර්ය සත්‍යයට ගැලපෙනවද, සමුදය ආර්ය සත්‍යයට ගැලපෙනවද, නිරෝධ ආර්ය සත්‍යයට ගැලපෙනවද, මාර්ග දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයට ගැලපෙනවද කියලා, සූත්‍රයන්ට ගැලපෙනවද කියලා බලන්න. ඒ වගේම පටිච්ච සමුප්පාදයට ගැලපෙනවද කියලා බලන්න. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන තැනට ගැලපෙනවද කියලා බලන්න. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පෙන්නපු ඒ උතුම් ඒ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායයට ගැලපෙනවද කියලා බලන්න. ඒ නිසා පින්නතුනි අපට කවදාවත් නොවරදින අපේ පෞද්ගලික චින්තනයේ පවා ඍජු කර ගන්නට පුළුවන් නිර්ණායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කොට වදාලා පරිණිරවාණයෙන් සැනසෙන්න දින කිහිපයකට ඉස්සෙල්ලා පින්නතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණා මතක් කළා. ඒ නිසා මේ කාරණාව වරද්ද ගන්න එපා කියන බව හැමදිනාටම සිහිපත් කරනවා. ඒත් එක්කම මතක් කරනවා සමහර වෙලාවට මේ තරම් උඩට ඇවිල්ලා අර හරියට අර දිනුම් කණුවේ උඩටම ගිහිල්ලා ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දකින්නමයි ආවේ මෙච්චර ගොඩාක් දුර ගෙවාගෙන අනන්ත ජාති සංසාරේ දුක් විඳිමින් බුද්ධ කියන වචනය කියා බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනය කියා ඒ බුදුන් සරණ යන්නට නම් බුදුරජාණන් වහන්සේ දකින්නට නම් මේ වගේ වැලකිලා කුසලේ පිහිටුවාගෙන අපේ හිත සංසුන් කරගෙන දමනය කරගෙන කුසල් දහම් සිද්ධ කරලා උඩට මතුවලා එන්නට ඕන කියලා කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගෙන ඒ අනුව පිළිපැදලා මේ තරම් උඩට ආපු ගමනේදී පින්නතුනේ සමහර වෙලාවට මේ පිළිබඳව සැක උපද්දවලා බුදුරජාණන් වහන්සේගෙන් අපේ ජීවිතය අයින් කරන්නට කෙනෙක් අසත්පුරුෂ විදියට කටයුතු කරන්නටත් පුළුවන්, නොදැනුවත්කම නිසා කටයුතු කරන්නටත් පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට අපට ඇහෙනවා මේ කාලේ මේ තරම් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ සමීප වෙලා ඉන්න පිරිසට ඇතැම් වැරදි දෘෂ්ටීන් පතුරවන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒවත් පින්නතුනි අපි හදා ගන්නට ඕන. සමහර ඇත්තන් කියනවා බුදුරජාණන් වහන්සේ නියම බුදුරජාණන් වහන්සේ ලංකාවේ තමයි ඉපදුනේ. ඉන්දියාවේ උපන්නේ නියම බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක ඇති කරනවා. හොඳයි එහෙම කියන කෙනෙකුට මම කැමතියි මේ වෙලාවේදී මතක් කරන්න මෙහෙම. ඔබ කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා, ඉන්දියාවේ නොවේ කියලා. සමහර වෙලාවට ඔබ එහෙම කියන්නේ ඔබ ඇත්තටම අවංක ශ්‍රද්ධාව නිසා වෙන්නේ නැති, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවට තමන්ගේ කමට වෙන්නේ නැති. හොඳයි අපි එහෙම කියමුකෝ. දැන් ඔබට ඉන්දියාවේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ වේවා, ලංකාවේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ වේවා, මේ තැන් දෙකේදීම කොහොම හරි කොහේ හරි පහළ වේවා ඔබට බුදුරජාණන් වහන්සේ මග ඇරිලා තියෙනව නේද? ඔව් ඔබට මග ඇරිලා තියෙනවා. එතකොට අද බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබට දුකක් විතරයි නේද ඉතුරුනේ? සංතාපයක් විතරයි නේද ඉතුරුනේ? ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් පමණයි නේද ඉතුරුනේ?
ඔබට යම් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් හිටියනම් ඒ බලාපොරොත්තුව නැතිවීමක් නේද අද ඔබට උරුම වුනේ? ඔය උනේ. දැන් පින්නතුනි හොඳට කල්පනා කරලා බලන්න අපි තව දුරටත් ප්‍රශ්න කළොතින් හොඳයි මේ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදිලා ඉඳෙද්දී ඔබ ලංකාවේ ඉපදිලා හිටියනම් ඒ ඔබ ලංකාවේ උපන්න නිසා ඉන්දියාවේ ඉපදිච්ච බුදුරජාණන් වහන්සේ ඔබට මග ඇරුණා නම් ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙනවද? අනේ ඒ බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදිලා ඉඳලා පිරිනුවම් පාවා දාලා ඒ නිසා මට මෙහි හිටපු හන්ද මග ඇරුණා කියලා කියනකොට ලොකු දුකක් ඇති වෙනවා. හොඳයි ඔබට වඩාම දුක ඇති වෙන්නේ ඔබ උපන් මේ ලංකාවේම බුදුරජාණන් වහන්සේ ඉපදිලා ඉඳලා ඔබට මග ඇරුණා නන්ද ඉන්දියාවේ වැඩ ඉඳලා මග ඇරුණා නන්ද? ඔබගේ පිළිතුර වෙනව නේද? ලංකාවේ අපි උපන් ලංකාවේම වැඩ ඉඳලා පිරිනුවම් පාවා දාලා නම් අපට ගොඩාක් දුක ඇති වෙනවා. ඒ නිසා එතකොට ඒක තවත් දුකක් වුණා විතර නේද? හොඳයි. අපි හිතමුකෝ මේ බුදුරජාණන් වහන්සේ අද ලෝකේ පහළ වෙනවා කියලා කිව්වොතින් ඔබ කැමති ඉන්දියාවේ පහළ වෙනවටද ලංකාවේ පහළ වෙනවටද? ඔබ කැමති ලංකාවේ පහළ වෙනවට. හොඳයි. ලංකාවෙත් ඔබ කැමති පිට ගම්මානයක පහළ වෙනවටද? ඔබ උපන් ගම්මානෙම පහළ වෙනවටද? ඔබ පිළිතුරු දෙයි ඔබ උපන් ගම්මානෙම පහළ වෙනවා නම් ගොඩක් කැමතියි කියලා. ඒ නිසානේ මේ තමන් ළඟටම ගෙනල්ලා උපද්දව ගන්න ඔබ ගොඩාක් උනන්දුනේ. ඔව් ඔබ කැමති ඔබගේ ගමේම උපදිනව නම් බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ගමේ පිටගෙදරක නෙවෙයි තමන්ගේම මහගෙදර උපදිනව නම් ඔබ අකමැති වෙනවද? නෑ ඔබ කැමති වෙනවා. ඔබ අහලා ඇති ඉතින් එක ගෙදරම ඉපදුනත් ඒ එක ගෙදර උපන්න හැමෝටමත් බුදුරජාණන් වහන්සේ දකින්න බෑ කියලා. දේවදත්ත එක ගෙදරම උපන්න. නමුත් ඒ රජමාලිගාවල් වලම හැදුන වැඩුණා. මහාන වෙලත් එකට හිටියා. එක ආරාමේ හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ දකින්න බැරුණා කියලා අහලා තියෙනවනේ. ඒ නිසා හොඳම දේ තමයි ගෙදර උපදිනවටත් වඩා හොඳයි නේද? సంతානෙම බුදුරජාණන් වහන්සේ ඉපදුනොත්. ඔව් సంతානෙ ඉපදුනොත් ගොඩක් හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔබේමයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් එහෙම උපදින්න. බුදුරජාණන් වහන්සේ මතක් කළා යෝ ධම්මං පස්සති සෝමං පස්සති යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනව නම් අන්න ඒ තැනත්තා බුදුරජාණන් වහන්සේ දකින බව. හොඳයි දැන් ඔබේ පැත්තෙන් කල්පනා කරලා බලන්න දැන් ඔබ ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා ඔබගේ හදවතේ උපදින්නට දැන් ඉඩ තියනවද කියලා. ඒ වෙලාවට ඔබට හිතෙන්නේ නැද්ද මොහොතකටවත් මේ බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයෙකුට ඒ මහා කරුණිකයන් වහන්සේ නමකට ඒ බඳු මහෝත්තමයන් වහන්සේ නමකට උපදින්න මං හදවත ටිකක් පිරිසුදු කරගන්නට ඕන කියලා. ස්වාමීන් වහන්සේ නමක් වුණත් ගෙදරට වැඩියම ඔබ දැකලා ඇති බලාගෙන ඉන්නව ඇතිරිල්ලක් දානකම් ඒ අසරණ අහිංසක මිනිස්සු කල්පනා කරනවා මේ කෙලෙස් කිලුටෙන් කිලුටු වෙලා ඉන්න මේ පුටු මත මේ සම්බුද්ධ චීවරය ගත දරාගෙන ඉන්න මේ උත්තමයන් වහන්සේලා වඩා හිඳවන්න හොඳ නෑ කියලා සුදු ඇතිරිල්ලක් දානවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් එහෙම කිලිටු හදවත් තුල වැඩ ඉන්නේ නෑ. ඒ හදවත පිරිසුදු කරගන්නකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට මත් වෙච්ච ගමන්ම මෙන්න මේ වාක්‍ය දේශනා කළා. අධිගතෝ කෝමයයන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්කාවචරෝ නිපුනෝ පණ්ඩිත වේදනීයෝ ආලය රාමා කෝපනායම් පජා ආලය රතා මුදිතා ආලය රාමාය කෝපන පජාය ආලය රතාය ආලය සමුදිතාය දුද්ද සංවිදන්තානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදෝ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය බොහෝම ගැඹීරයි, බොහෝම ගැඹුරුයි, පඬිත වේදනීයයි, නිපුණයි, ඒ වගේම ශාන්තයි, ප්‍රණීතයි, අතක්කාවචරයි. නමුත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ආලය රාමා කෝපනායන් පජා ආලය රතා ආලය සමුදිතා මේ ප්‍රජාව
තණ්හා මාන දිට්ඨි වලින් වැහිලා ඒ වගේම කාම ලෝකේ කාමෙන් ඇලිලා ගැලිලා වාසය කරන ඇත්තන්ට මේ ආලය රත වූ පංචකාමේ බදාගෙන ඉන්න ඇත්තන්ට මේ ධර්මයේ දකින්න බෑ කියලා. පින්නතුනි දැන් ඔයත් එහෙම කියන කෙනෙකුගේ ජීවිතේ දිහා බලන්න. ඉන්දියාවට අකමැති ලංකාවට කැමති කියන එක තියෙනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වීම කවර කතාවද? ඔබ තාම මෛත්‍රී කරන්නවත් හිත තාම හදාගෙන නැහෙනි. ඔබ වෙනත් ගමක නෙවෙයි අපේම ගමේ නම් තමයි කැමති කියලා හිතාගෙන ඉන්නවා නම් ඔබේ හිත දෙකට බෙදිලා තියෙන්නේ. ඒ නිසා ඔබගේ මේ බෙදුණු හිතකින් කියන්නේ පින්නතුනි ඔබට තාම මෛත්‍රිය දක්වන්නවත් පුළුවන් సంతානයක් ඔබ ළඟ නැහැ කියලා. ඒ නිසා පින්නතුනි හොඳට මතක තබා ගන්න. එහෙම ඇත්තන්ට අපි මේ වෙලාවේදී කැමති කියන්න බොහොම කරුණාවෙන් ඒ වරද හදාගෙන නිවැරදි කරගෙන ඒ ගමන යන්නට කටයුතු කරන්නට ඕන නිවැරදි විදියට. ඒ වගේම අනිත් ඇත්තන්ට මග වරද්දන්න එපා. එහෙම වුණොත් විශාල ඒක බරපතල අකුසලයක් බරපතල අකුසල කර්මයකටපත් වෙනවා. ඒ නිසා ඒ බව සිහි තබාගෙන කටයුතු කරන්නට හැම දිනම අදිෂ්ඨාන කටයුතුයි. ඒ නිසා අද දවසේදී මේ පින්නතුන්ට මතක් කරන්නට යෙදුනේ දේශනා කරන්නට යෙදුනේ මේ අප්‍රමාද විහරණය පිළිබඳව මේ අපි ආපු ගමන පිළිබඳව ටිකක් නුවණින් කල්පනා කරලා බලනට ආදීනවේ තියෙන දුක දැකලා ආස්වාදයේ තියෙන නිස්සාරත්වය දැකලා අපි නිස්සරණයක් හොයාගෙන ආයුතුයි කියන බව සිහි ගන්නන්නටයි මතක් කළේ. ඒ නිසා හෙට ඊළඟ දවසේදී දෙවෙනි දවසේදී මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙනවා මේ භව දුක නිවාලන උතුම් ශ්‍රී සද්ධර්මය මේ ත්‍රිපිටක ධර්මයේ කැටිවිලා තියෙන උතුම් සුවසුදහි සද්ධර්මයේ කැටිවිලා වෙන උතුම් චතුරාර්ය සත්‍ය දේශනාව දෙවෙනි දවසේදී මේ පින්නතුන්ට මතක් කරනවා දේශනා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් තමයි පින්නතුනි අවිද්‍යාව ගැන අන්ධකාරය විදාරණය කරගෙන ප්‍රඥාවේ ආලෝකයේ උදා කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ දවසේදී අපි මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව මේ පින්නතුන්ට වඩා පැහැදිලි කර දීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේදී මේ දුකේ හේතුව මූලය වුණ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව දේශනාවක් දේශනා කරනවා. ඒ වගේම අපි ප්‍රත්‍යක්ෂ කළ යුතු සාක්ෂාත් කළ යුතු නිරෝධ ධාතුව පිළිබඳව නිරෝධ සත්‍ය පිළිබඳව මේ පින්නතුන්ට විවරණයක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේදී. ඉන්පසුව මේ උතුම් දුක්ගිනි නිවාලන මේ සදහම් මමා ඔසුව ලැබෙන ඒ උතුම් මාර්ග සත්‍ය ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය පිළිබඳව මේ පින්නතුන්ට පැහැදිලි කර දීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ මඟ අනුගමනය කරන්නට අපට ලැබෙන ඒ මාර්ගය පිළිබඳව එහෙම නැත්නම් සතර සතිපට්ඨානය පිළිබඳව දේශනාවක් ඉන්පසුව පැවැත්වෙනවා. ඒ සතර සතිපට්ඨාන දේශනාව ඔස්සේ සතර සතිපට්ඨානය වඩන කෙනෙකු විසින් ප්‍රායෝගික ජීවිතයේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිබඳව දේශනාවක් ඊළඟ දවසේදී දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ කාරණාවත් සිහි තබාගෙන මේ අද දවසේදී දේශනා කරන්නට යෙදුන දේශනාවෙන් ජනිත කරගන්නට යෙදුනා වූ සියලු කුසලානිසංසයන් හේතු වාසනා බලය අපි අනුමෝදන් කරමු අනුමෝදන් වෙමු. ඉතින් අද දවසේදී මේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ පින්නතුන්ට දහම් දායාදයක් වශයෙන් ඔබගේ සවනට යොමු කරන්නට ඔබ ළඟට ගෙනල්ලා දෙන්නට ඊතා සත්පුරුෂ අදහසින් මේ සඳහා ආරාධනා කරන්නට යෙදුන ඒ නෝනා මහත්මිය අයන්තේ අධිකාරී නෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් සද්ධර්ම දේශනා මාලාවෙන්ම ජනිත වෙන කුසලය ඒ ආදරණීය මව්දෙමව්පියන්ට ඒ තුලින් ආශිර්වාද කරන්නට එනිසා එතුමගේ ආදරණීය මව්තුමියට ඒ රෝහිණී සුභද්‍රා අධිකාරී මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ මේ උතුම් පින්කම් තුලින් ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ ලබා ගන්නට යෙදුනා වූ සීලම කුසලානිසංසයන් හේතු වාසනා බලය විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන මේ පින්වත් පිරිසට අනුමෝදන් කරන්න ඒ පිරිසට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්වත් පිරිසගේ නමින් මිය පරලයන්ට යෙදුනා හැම දිනාටම ඒ වගේම ඒ සෙනවිරත්න ගලගොඩේ අප්පච්චිට
ඒ වගේම තිස්ස ගලගොඩේ අයියාට සිරිසේන අධිකාරියේ අත්තාට ඒ වගේම ප්‍රේමවතී බන්නහැක කිරියම්මා ඒ වගේම හර්මන් සිල්ලා ඒ සීයාට ඒ වගේම අමරාවතී ඩෙනිස් ඒ ආත්තම්මා ඇතුළු මිය පරලයන්ට ඉදුණා වූ ඇත්තන්ටත් මොදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තවත් ආශිර්වාද කරනවා ප්‍රේමසිරි අධිකාරී ඒ මහත්මාගේ ආදරණීය මෑණියන් කුමාරියාපා ඒ මාතාවට ඒ වගේම ඒ වික්‍රම මහත්මයාගේ මෑණියන්ට ඒ වගේම ප්‍රේමසිරි අධිකාරී ඒ පියාණන් ආදී හැම දිනාටමත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්කම එතුමිය බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම මෙත්තා විහාරයේ වැඩ වාසය කරන අපි අතිපූජනීය ඒ සුමංගල නායක මාහිම්පාණන් වහන්සේට සමිත නායක හාමුදුරන් වහන්සේට ඒ වගේම ඒ ප්‍රදේශයේ පළාතේ වැඩ වාසය කරන පූජනීය ගරු මහා සංඝරත්නයේ සෑම විහාරස්ථානයක වැඩ වාසය කරන ඒ පූජනීය ගරු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්න ඒක වගේම ලෝ පුරා රට පුරා ලෝ පුරා වැඩ වාසය කරන පූජනීය ගරු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නට එතුමිය බලාපොරොත්තු වුණා. ඒ නිසා ඒ සෑම අරමුණක්ම මේ වෙලාවේදී සිහිපත් කරමින් ඒ වගේම ඒ විහාරස්ථානයේ දායක දායකාවන් හැම දිනාටම එතුමිය ආශිර්වාද කරන්න කියලා මතක් කළා. ඒ ඇත්තන් කරන මේ ශාසනික උදාර ශාසනික සේවාවන් සිද්ධ කර ගන්නට අවශ්‍ය කරන ආශිර්වාද මේ පින්කම් තුලින් ප්‍රාර්ථනා කරන්න කියලා. ඒ නිසා පින්නතුනි අද දවසේදී මේ ලබා ගන්නට යෙදුනා වූ සීලම කුසලානි සංසයන් හේතු වාසනා බලය අපි ඥාතීනට දෙවියන්ට අනුමෝදන් කරමු. පළමු කොටම එනම් සඳහන් කරන්නට යෙදුනා වූ සියලුම දයාබර ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒත් එක්කම ඔබ හැම දිනම නමින් මිය පරලයන්ට යෙදුනා වූ පරලෝක අප්‍රාත සියලු ඥාතීන්ද දයාබර සිතින් සිහිපත් කරගනිමු. ඒ හැම දිනාටම මේ පින් ලැබෙත්වා ඔවුන්ගේ පරලෝ ජීවිත වාසනාවන්ත කරගෙන සපවත් කරගෙන නිවනින් සැනසෙත්වා යන ප්‍රාර්ථනා ඇති කරගෙන අපි ඥාතීනට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ මේ පින් අනුමෝදන්නිත්වා ලෝකේ සම්බුද්ධ ශාසනය සුරකින්න ඊට දෙවියන් වහන්සේලා මේ පින් අනුමෝදන්නිත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධන කරගනිත්වා ලෝකේ සම්බුද්ධ ශාසනය මේ උතුම් සද්ධර්මෙන් ආලෝකමත් කරන පූජනීය ලෝපුරා වැඩ වාසය කරන පූජනීය ගරු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවන උදා කර දෙමින් දෙවියෝ බොහෝ කාලයක් හොඳින් සුරකිත්වා ඔබ සෑම සිළු දෙනාටම ඒ නම් සඳහන් කරන්නට යෙදුනා වූ පින්වත් සෑම සිළු දෙනාටම පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආශිර්වාදය උදා කර දෙත්වා. ඒ රෝහිණී සුභද්‍රා අධිකාරී මාතා ප්‍රදාන හැම දිනාටම නිදුක් බව නිරෝගී සුවය චිර ජීවන උදා කර දෙමින් දෙවියෝ බොහෝ කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කර ගනිත්වා රැක බලා ගනිත්වා. ඔබ සෑම සිළු දනාටම ආදරණීය දුව දරුවන්ටත් මව්දෙමව්පියන්ටත් පවුලේ උදවිය සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවන උදා කර දෙමින් දෙවියෝ බොහෝ කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කර ගනිත්වා. මේ පැතිරීගෙන යන රෝග තත්වයන් හමුවේ හැම දිනාගේම ජීවිත සුරක්ෂිත කරලා දීලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ උදා කරලා දීලා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාව උදා කර දෙමින් කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කර ගනිත්වා රැක බලා ගනිත්වා. දෙවියෝද මේ පින් බලෙන් උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා
එත්තාවතාචයම් හේහි සංබතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සංබතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා සිද්ධ කරගන්නට යෙදුනා වූ සියලුම කුසල සංස්යන් හේතුව තුනුරුවන් සතුසූසි අනන්ත මහ ගුණ බලෙන් සියලු දෙවි රැකවරණින් ඔබ හැම දෙනාගේම මෙලොව යහපත උදා වේවා සතුට සැනසෙල්ල ලැබේවා මෙලොව ජීවිත වාසනාවන්ත වීමෙන් අපි බලාපොරොත්තු වන ජාත්‍යාදී සංසාර භව දුකින් නිදහස ලබන උතුම් නිර්වාණ සුවම සැනසෙන්නට මේ පින්කම් සියල්ල හේතු වාසනාම වේවායි සාදු කෙමින් ප්‍රාර්ථනා කරගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං අද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සීලවන්තං දුර්ලභවන්තං මෙච්ඡං අනුත්තං බුද්ධ පුත්තං නමහං බොහොම පිං සිද්ධ වෙනවා වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.